කලින් කතා කර පාඩම තමයි ධාරා විද්‍යුතය පාඩම. ධාරා විද්‍යුතය පාඩමේ අපි විභවමාන වෙනකම් අපි කතා කරා සිද්ධාන්ත හා ගැටලු. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ. මම මේක තව ටික දවසකින් ප්‍රායෝගික පරීක්ෂණ ටික දාන්නම්. එතකන් අපිට පුළුවන් චුම්බක ක්ෂේත්‍ර පටන් ගන්න පාඩම. චුම්බක ක්ෂේත්‍ර පාඩම අපි ගත්තට පස්සේ චුම්බක ක්ෂේත්‍ර පාඩමේ කොටස් දෙකක් තියෙනවා. ඇත්තටම අලුත් සිලබස් එකේ චුම්බක ක්ෂේත්‍ර වල පළවෙනි කොටස කරන්න තියෙන්නේ ධාරා විද්‍යුතයට කලින් විද්‍යුත් චුම්බක ප්‍රේරණය තමයි ධාරා විද්‍යුතයට පස්සේ කරන් තියෙන්නේ. ඒ වුණාට අපි දිගටම කරගෙන ආවේ මොකද ඔයාලට තේරුම් ගන්න ලේසි චුම්බක ක්ෂේත්‍ර පාඩමේ පළවෙනි කොටසත් ධාරා විද්‍යුතය පස්සේ කරාට පස්සේ ඔයාලට තේරුම් ගන්න ලේසි නිසා අපි ධාරා විද්‍යුතය පස්සේ මේක කරන්න පටන් ගත්තා. ඒ චුම්බක ක්ෂේත්‍ර වල පළවෙනි කොටස ගොඩාක් අමාරු නැහැ. මොකද ඒක ගොඩාක් අමාරුයි කියලා කියන්නේ ඉතින් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය තරම් අමාරු නැහැ. ඒකේ පළවෙනි කොටසේ අපි අද කතා කරන්නේ සිද්ධාන්ත පිළිබඳව තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. පළවෙනි කොටසේ තියෙනවා අපිට බයෝසාවර්ට් නියමය, ඊට පස්සේ සන්නායකයක් මත චුම්බක ක්ෂේත්‍රයක් මගින් බල ඇති කරන එක විදිය පිළිබඳව, ඊට පස්සේ ආරෝපණ මත බල ඇති වෙන්නේ කොහොමද චුම්බක ක්ෂේත්‍ර මගින්, ඊට පස්සේ හෝල් වෝල්ටීයතාවය, ඊට පස්සේ අපිට තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක චලිත වන පුඩුවක චුම්බක ක්ෂේත්‍රයක භ්‍රමණය පුඩුවක් අපි සන්නායක පුඩුවක් තිබ්බට පස්සේ එයා භ්‍රමණය වෙන්නේ කොහොමද, එයා මත විද්‍යුත් බල ගූර්ණයක් ඇති වෙන්නේ කොහොමද, ඊට පස්සේ සලදංගර ගැලනෝමීටරයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා අන්නේ කොටස් ටික අපිට මේ පළවෙනි කොටසට අයත් වෙනවා. අද මම මේකේ සිද්ධාන්ත කොටස ඔයාලට කියලා දෙන්න පටන් ගන්න. ඒතර මුලින්ම අපි බලමු. දැන් මම මේ නෝට් එක ඔයාලට දීලා තියෙන්නේ. නෝට් එක ඔයාලා ගාව ඇති. අපි නෝට් එකේ තියෙන කොහොමද කියලා විස්තර කරගෙන යමු. අද චුම්බක ක්ෂේත්‍ර පළවෙනි කොටස. චුම්බක ක්ෂේත්‍රයක හැඳින්වීම කියලා කියන්නේ කිසියම් අවකාශයකට බැහැරින් ගෙනෙන ලද චුම්බකයක් හෝ චුම්බක ද්‍රවයක් මත බල ක්‍රියා කරගෙන මෙම අවකාශය සරලව චුම්බක ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැකියි. එතකොට චුම්බකයක් මත චුම්බකයක් හෝ චුම්බක ද්‍රවයක් මත බලයක් ඇති කරන එක. අපි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කිව්වේ නිශ්චල ආරෝපණයක් මත බලයක් ඇති කරන එකට අපි කිව්වා ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා. එතකොට නිශ්චල ආරෝපණයක් මත බලයක් හා චලනය වන ආරෝපණයක් මත දෙකම මත බලය ඇති වෙනවා කියන යම්කිසි ආරෝපණයක් මත බලයක් ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයකට මේ ක්ෂේත්‍රයකට අපි කිව්ව විද්‍යුත් ක්ෂේත්‍රය කියලා. එතකොට චුම්බක ක්ෂේත්‍රයක් අපි ගත්තට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ චුම්බකයක් හෝ චුම්බක ද්‍රවයක් මත බල ක්‍රියා කරන මෙම අවකාශයේ සරලව චුම්බක ක්ෂේත්‍රයක් ලෙස අපි හඳුන්වනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයක ඇතිවිය හැකි අවස්ථා ගොඩක් තියෙනවා. චුම්බකයක් මත චුම්බක ක්ෂේත්‍රයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි විද්‍යුත් ක්ෂේත්‍රයක් ගත්තොත් එම් විද්‍යුත් ක්ෂේත්‍රයක් අපි නිශ්චල ආරෝපණයක් හරි මොකක් හරි ආරෝපණයක් තිබ්බොත් අවකාශයේ යාට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට ස්කන්ධයක් තියෙනවා නම් යාට ගුරුත්ව ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න පුළුවන් ආකාර තියෙනවා. අපි ඒ ආකාර ගැන කතා කරලා බලමු. මෙතන ආකාර අපි දක්වලා තියෙන පළවෙනි එක තමයි චුම්බකයක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන. ඒක දණ්ඩ චුම්බකයක් හරි අපි මොකක් හරි අපේ රූපේ දීලා තියෙන චුම්බකයක්. ඒතකොට චුම්බකයක් අපි තිබ්බට පස්සේ එයාට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන එක තමයි සරලවම අපිට චුම්බක ක්ෂේත්‍රයක් ඇති කර ගන්න පුළුවන් ආකාරය. ඊට දෙවෙනි එක තමයි ධාරාවක් පවතින සන්නායකයක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. අපි ඒක ගැන ඉස්සරහට කතා කරනවා. ඒතකොට ධාරාවක් පවතින සන්නායකයක්. ඒතකොට ධාරාවක් කියන සන්නායකයක් වලට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි ඒක පස්සේ කතා කරනවා. ඒතර එහෙමත් අපිට චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ පෘථුවිය මගින් ඒවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි ඒක කතා කරනවා. අපිට ගැටලු වල එනවා පෘථුවි චුම්බක ක්ෂේත්‍රය කියලා. පෘථුවි චුම්බක ක්ෂේත්‍රයේ සිරාසංජය කියලා අපිට ගැටලු හදනකොට ගොඩක් අහු වෙනවා. අපි ඒක නිසා පෘථුවිය මගින් අවයවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. ඊට පස්සේ චුම්බක ගුණ කේන්ද්‍රගත වී ඇති සැලකිය හැකි ස්ථාන චුම්බක ද්‍රව ලෙස හඳුන්වනවා. ඒතකොට අපි දැන් මේ චුම්බක ක්ෂේත්‍රවල ගුණ, ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක අපි ද්‍රව දෙකක් අර්ථ දක්වනවා. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක තියන්න පුළුවන් ද්‍රව දෙක තමයි උත්තර ද්‍රවය හා දක්ෂිණ ද්‍රවය. එතකොට චුම්බක ගුණ කේන්ද්‍රගත වී ඇති සැලකිය හැකි ස්ථාන චුම්බක ද්‍රව ලෙස හඳුන්වනවා. ඒතකොට අපි චුම්බක ගුණ කේන්ද්‍රගත වෙලා. ඒ කියන්නේ ඒක ඇත්තටම ඔරිජින් එක. ඒතකොට ඔරිජින් එකට ඒ ස්ථාන වලට අපි කියන චුම්බක ද්‍රව කියලා. ඒතකොට ඒ වගේ අවස්ථා දෙකක් තියෙන. එකක් තමයි එන් ද්‍රවය, අනිත් එක දක්ෂිණ ද්‍රවය. ඒතකොට අපි ලොකුවට මේ ගැන ගැඹුරටම බලන්න යන්න ඕනේ නැහැ. අපිට මේ ද්‍රව දෙකක් තියෙනවා. ඒ ද්‍රව දෙක දක්ෂිණ ද්‍රවය හා උත්තර ද්‍රවය කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ සජාත්‍ය වේග විකර්ෂණය වෙන අතර විජාත්‍ය වේග ආකර්ෂණය වේ. ඒ කියන්නේ අපි ගත්තා දැන් විද්‍යුත් ක්ෂේත්‍රවල අපි කිව්වා ධන ආරෝපණයක් විකර්ෂණය වෙනවා, ඍණ ආරෝපණයක් ධන ආරෝපණයක් ආකර්ෂණය වෙනවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රවල එන් ද්‍රවයක් විකර්ෂණය කරනවා, එස් ද්‍රවයක්. එතකොට එන් ද්‍රවයක් විකර්ෂණය කරනවා. ඒ වගේම ඒතර අපි ගත්තොත් එහෙම එන් ද්‍රවයක් මෙහෙම තිබ්බොත් එන් ද්‍රව දෙකක් තිබ්බොත් එහෙම එන් ද්‍රව දෙක විකර්ෂණය වෙනවා. ඒ වගේම එස් ද්‍රව දෙකක් තිබ්බොත් එහෙම එස් ද්‍රව දෙකක් විකර්ෂණය වෙනවා. එස් ද්‍රව දෙකක් විකර්ෂණය වෙනවා. හැබැයි අපි එන් ද්‍රවයක් හා එස් ද්‍රවයක් තිබ්බොත් එහෙම ඒ දෙක ආකර්ෂණය වෙනවා. ඒක නිසා
N ද්‍රව ඒ කියන්නේ සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා. ඒක නිසා අපිට පුළුවන් ඒ ලක්ෂණයක් ගන්න චුම්බකවල තියෙන ලක්ෂණයක් ඒකයි. ඊට පස්සේ ඉතින් යම් ලක්ෂයක චුම්බක ක්ෂේත්‍රය පවතීද එසේම එම ලක්ෂය තිබු කුඩා චුම්බක ද්‍රවයක් මත චුම්බක බලයක් එදෙද පරීක්ෂා කරන්න. එතකොට අපි දැන් යම් කිසි ස්ථානයක චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවද කියලා අපිට බලන්න නම් යම් කිසි ස්ථානයක අපි චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවද කියලා බලන්න නම් අපි ඒකේ චුම්බක ද්‍රවයක් තියෙනවා. කුඩා චුම්බක ද්‍රවයක් තිබ්බට පස්සේ එයා චලිත වෙනවා නම් අපිට කියන්න පුළුවන් එයා එතන චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. යම් ලක්ෂයක පවතින චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනුවෙන් එම ලක්ෂය තබන ලද නිදහස් ඒකීය උත්තර ද්‍රවයක් ගමන් ගන්නා දිශාව. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපි චුම්බකයක් කියන්නේ යම් කිසි චුම්බකයක් තිබ්බට පස්සේ චුම්බකයක චුම්බක බල රේඛාවක් තියෙනවා. එතකොට අපි චුම්බක බල රේඛාව ගැන පස්සේ කතා කරමු. චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ චුම්බක අපි චුම්බකයවට ඒකීය උත්තර ද්‍රවයක්. ඒක ඒකීය උත්තර ද්‍රවයක් තිබ්බට පස්සේ උත්තර ද්‍රවය ගමන් කරන මාර්ගය තමයි අපි චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ. අපි විද්‍යුත් ක්ෂේත්‍රවලත් අපි කතා කරා විද්‍යුත් ක්ෂේත්‍රවල බල රේඛාවක් කියලා කියන්නේ ධන ආරෝපණයක් ගමන් ගන්න මාර්ගය තමයි අපි විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ. චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ N ද්‍රවයක් ගමන් ගන්න උත්තර ද්‍රවය කියලා කියන්නේ N ද්‍රවයක් ගමන් ගන්න දිශාව. අපි ඒකෙදි අපිට කතා කරන්න පුළුවන් චුම්බක බල රේඛාව කියන එක පස්සේ අපි කතා කරනවා මොකද වෙන්නේ. අපිට කතා කරන්න තියෙන්නේ චුම්බක වර්ග සිලින්ඩරාකාර දණ්ඩ චුම්බකය මේ වගේ චුම්බක වර්ග තියෙන සිලින්ඩරාකාර දණ්ඩ චුම්බකය ඍජුගෝලාශ්‍රාකාර හරස්කර සහිත දණ්ඩ චුම්බකය U චුම්බකය ගෝලාකාර දණ්ඩ චුම්බකය අශ්වලාඩම් චුම්බකය කියලා අපිට චුම්බක වර්ග තියෙනවා. අපි ගොඩක් මේක ඕලෙවල් වලදී කතා කරනවා චුම්බක වර්ග තියෙන මොනවද කියලා. ඊපස්සේ අපි තියෙන චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා වල තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුල තිබූ මනෝමය උත්තර ද්‍රවයක්. අපි කතා කරා උත්තරය. ඒතකොට අපි විද්‍යුත් ක්ෂේත්‍රවල ධන ආරෝපණයක් ගමන් කරන දිශාව තමයි විද්‍යුත් බල රේඛාව කියලා කියන්නේ. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක N ද්‍රවයක් ගමන් කරන දිශාව අපි කියනවා ගමන් කරන මාර්ගයේ චුම්බක බල රේඛාවක් කියලා. ඒතකොට උත්තර ද්‍රවයක් මත බල ක්‍රියා කිරීම නිසා එය චලනය වන්නේ සැලකෙන පතේ චුම්බක බල රේඛාව. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක් තුල තිබූ මනෝමය උත්තර ද්‍රවයක් මත බල ක්‍රියා කිරීම නිසා ඒ චලනය වන්නේ සැලකෙන පතේ චුම්බක බල රේඛාවගේ චුම්බක ක්ෂේත්‍රයේ එම ශ්‍රාව රේඛාවලින් පිරියතයි සල්පන. එතකොට අපි ඇත්තටම චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ උත්තර ද්‍රවයක් ගමන් කරන දිශාව. එතකොට මේ තියෙන්නේ N අග්‍රයක්. N ද්‍රවයක් ආසන්නයෙන් අපි දන්නවා N ද්‍රවය විකර්ෂණය කරන නිසා N ද්‍රවයක් ආසන්නයෙන් අපි N ද්‍රවයක සිට බල රේඛාව යන ඉවතට. අර ධන ආරෝපණයක ඉඳන් බල රේඛාව ඉවතට යනවා වගේ N ද්‍රවයක ඉඳන් බල රේඛාව එළියට යන්නේ. ඒක නිසා N ද්‍රවයක් ආසන්නයෙන් ඉවතට තමයි බල රේඛාව තියෙන්නේ. ඒ කියන්නේ මේ N ද්‍රවය ආසන්නයෙන් තවත් N ද්‍රවයක් තිබ්බට පස්සේ ආ ගමන් කරන මාර්ගය තමයි අපි විද්‍යුත් චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ. ඒතර S ද්‍රවයකට ආකර්ෂණය වෙනවා. අපි කියන්නේ විජාතීය ද්‍රව ආකර්ෂණය වෙන නිසා S ද්‍රවයකට ආකර්ෂණය වෙන චුම්බක මේ N ද්‍රවය. ඒක නිසා N ද්‍රවය ඒතර බල රේඛාවක් කියලා කියන්නේ. ඒතර S ද්‍රවයක් ආසන්නයේ බල රේඛාවක් කියලා කියන්නේ. යාගේ දෙසෙත් තමයි බල රේඛා තියෙන්නේ. ඒතර මේ ධන ආරෝපණයක් ආවට බල රේඛා ඇති වෙන එකට මේක සමානයි. ඍණ ආරෝපණයක් ආවට බල රේඛා ඇති වෙන එක S ද්‍රවය ආවට විද්‍යුත් චුම්බක බල රේඛාවට සමානයි. ඒතකොට මේ එහා පැත්තේ අපි දක්වලා තියෙන්නේ N හා S. ඒතකොට එහා පැත්තේ අපි දාලා තියෙන්නේ N හා S ඒ කියන්නේ දණ්ඩ චුම්බකයක. දණ්ඩ චුම්බකයක එළියට බල රේඛා ඇති වෙන්නේ කොහොමද කියලා දණ්ඩ චුම්බකයක ආවට බල රේඛා ඇති වෙන්නේ. ඒතකොට N ද්‍රවයෙන් ඉවත් එළියට යනවා S ද්‍රවය වෙතට. නැත්නම් දණ්ඩ චුම්බකයක බල රේඛා ඇති වෙනවා. ඉතින් අපිට පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන් දණ්ඩ චුම්බකයක බල රේඛා ඇති වෙන්නේ කොහොමද කියලා. තව දෙයක් තමයි කියන්න ඕන අපි දැන් චුම්බක බල රේඛා අතර අපි යම් කිසි ස්ථානයක චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ අපි ඒතකොට අපි විද්‍යුත් ක්ෂේත්‍රවල. විද්‍යුත් ක්ෂේත්‍රවල කතා කරා විද්‍යුත් බල රේඛාවකට ස්පර්ශකයේ දිශාව තමයි එයාගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඉතින් ඒතකොට චුම්බක ක්ෂේත්‍රයක චුම්බක බල රේඛාවක යම් කිසි ස්ථානයක චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය තියෙන්නේ ඒ ස්ථානයේ චුම්බක බල රේඛාවේ ස්පර්ශක දිශාවට ඔස්සේ. ඒතකොට අපි දැන් මේ වගේ තැනක් ගත්තොත් එහෙම මේ වගේ තැනක චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මේකට අදින ස්පර්ශකයේ දිශාව. ඒක උතන මතක තියාගන්න. ඒතකොට මෙතන තියෙන්නේ මේ පල්ලෙහාට. එතකොට මේ වගේ තැනක තියෙන්නේ පල්ලෙහාට. ඒක චුම්බක බල රේඛාවේ දිශාව පල්ලෙහාට තියෙන්නේ. චුම්බක බල රේඛාවේ දිශාව පල්ලෙහාට තියෙන නිසා එතෙන් දෙකහන ස්පර්ශකයේ දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. ඒ නිසා මේ වගේ තැන්වල චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ චුම්බකයකට මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රයකදී චුම්බක ඒ ස්ථානයේ හර යන බල රේඛාවේ බල රේඛාවට අදින ස්පර්ශකයේ දිශාව තමයි ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. ඒකත් හොඳ මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ චුම්බක අතර ක්ෂේත්‍ර. ඒතකොට N හා S කියන චුම්බක ක්ෂේත්‍රයක් අතර N හා S කියන දෙකක් අතර අපි කලින් කතා කරා NS කියලා කියන්නේ මේ දණ්ඩ චුම්බකය. දණ්ඩ චුම්බකයක N ද්‍රවයක් තියෙන S ද්‍රවයක් තියෙන මේක ඔලෙවල් වලදී ගොඩක් කතා කරනවා. ඒතකොට ඒක නිසා දණ්ඩ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය
එයාට බෝල් එකක් තියෙන මේ විදිහට. එතකොට මේ දණ්ඩ චුම්බක දෙකක් තිබ්බට පස්සේ එතකොට ඒ දණ්ඩ චුම්බක දෙකේ N ද්‍රවය හා S ද්‍රවය එක මුහුණට මුහුණ තියෙන විදිහට අපි තිබ්බොත් එහෙම මේ විදිහට තමයි චුම්බක බල රේඛා ඇති වෙන්නේ. ඊපස්සේ අපිට පල්ලෙහෙන් බලන්න පුළුවන් N ද්‍රවයක් ආ. N ද්‍රවය එතකොට දණ්ඩ චුම්බකයක N ද්‍රව දෙකක මුහුණට මුහුණලා තිබ්බොත් එහෙම මේ මැද බල රේඛා නැති වෙනවා. මැද බල රේඛා නැහැ. මෙන්න මෙතන බල රේඛා නැහැ. ඒකට හේතුව තමයි මෙතන මේ බල රේඛා විකර්ෂණය. N ද්‍රව දෙක විකර්ෂණ නිසා බල රේඛාත් විකර්ෂණ වෙනවා. ඒක නිසා මේ මැද උදාසීන ලක්ෂයක් ඇති වෙනවා. අපි ඒකට එතනට කියන උදාසීන ලක්ෂයක් කියලා. ඒතර විද්‍යුත් එතනදී චුම්බක බල රේඛා නැහැ කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ බිඳුව. ඒ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ බිඳුව නිසා අපි එතනදී කියනවා චුම්බක මේ ලක්ෂයට අපි කියනවා උදාසීන ලක්ෂයක් කියලා. ඒ යම්කිසි ලක්ෂයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ බිඳුව නම් අපි ඒ ලක්ෂයට කියන උදාසීන ලක්ෂයක්. එතන ඉහත එක රූපයේ දක්වන්නේ චුම්බකයක උත්තර ද්‍රවය හා අනෙක් චුම්බකයේ දක්ෂිණ ද්‍රවය අතර සකස් වෙන චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය අපි ඒක කතා කරා. ඒතර මම මේක කියලා දුන්නා ඔයාලට කොහොමද කියලා. දෙවෙනි රූපයේ තියෙන්නේ උත්තර ද්‍රව දෙකක් අතර සකස් වෙන චුම්බක ක්ෂේත්‍ර දිශාව. එතන මෙතන තියෙනවා මේක ගොඩක් වැදගත් චුම්බක බල රේඛාවල ලක්ෂණ. මේකත් ගොඩක් වැදගත්. එතන චුම්බක බල රේඛාවල ලක්ෂණ අපි ගත්තට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ උදාසීන ලක්ෂණ වන සෑම ස්ථානයක් කරාම චුම්බක බල රේඛාව තියෙනවා. ඒතකොට අපි අර කල්ලුත් මම කිව්වා චුම්බක ක්ෂේත්‍රයේ උදාසීන ලක්ෂයක චුම්බක බල රේඛාවක් නැහැ. ඒ චුම්බක බල රේඛාවක් විතර උදාසීන වන යම් සම ලක්ෂයක් කරාම චුම්බක බල රේඛාවක් තියෙනවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයක යම් ලක්ෂයකදී එම ලක්ෂය හරහා යන බල රේඛාවට යන ස්පර්ශක දිශාවට මම එකක් කලින් කිව්වා. යම් ස්ථානයක චුම්බක ක්ෂේත්‍ර දිශාව කියලා කියන්නේ ඒ ස්ථානයේදී යන ස්පර්ශක දිශාවට අපි ඒ ඇයි බල රේඛාවට දෙන ස්පර්ශක දිශාව තමයි ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. චුම්බක බල රේඛා කෙසේරකත් එකිනෙක ඡේදනය නොකරේ අපි කිව්වා ඒතකොට ධන අපි විද්‍යුත් ක්ෂේත්‍රවලත් අපි කතා කරනවා ධන ආරෝපණයක පතය තමයි විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ. ඒතකොට විද්‍යුත් බල රේඛා එකිනෙකට ඡේදනය වෙන්න ඒකට හේතුව තමයි ධන ආරෝපණ ගැටෙන්නේ නැහැ. ධන ආරෝපණ විකර්ෂණ නිසා ඒක නිසා ධන ආරෝපණයේ ගමන් මාර්ගයක නම් බල රේඛාවක් ගමන් මාර්ගය එහෙනම් බල රේඛා දෙක ඡේදනය වෙන්න බෑ. ඒ වගේම මෙතන චුම්බක බල රේඛා ඡේදනය වෙන්න බෑ. ඒකට හේතුව තමයි උත්තර ද්‍රවය විකර්ෂණය කරනවා. ඒ වගේම බල රේඛාව කියලා කියන්නේ උත්තර ද්‍රවයේ ගමන් දිශාව. ඒතකොට උත්තර ද්‍රවයේ ගමන් දිශාව බල රේඛාවක් නම් උත්තර ද්‍රව දෙකක් එකිනෙකට හැප්පෙන්න බෑනේ. ඒතකොට බල රේඛා දෙකක් ඡේදනය වෙනවා කියලා කියන්නේ උත්තර ද්‍රව දෙකක් එකිනෙකට හැප්පෙනවා කියන්නේ. ඒතකොට එහෙම හැප්පෙන්න බෑ. ඒ දෙන්න විකර්ෂණ. ඒක නිසා බල රේඛා දෙකක් ඡේදනය වෙන්න බෑ. ඊට පස්සේ තියෙනවා චුම්බක ක්ෂේත්‍රයේ යම් ස්ථානයක බල රේඛා සාන්ද්‍රණය මේ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයට අනුලෝම සමානුපාතික. ඒතර අපි ඔක ඉස්සරහදී කතා කරනවා. අපි විද්‍යුත් ක්ෂේත්‍රවල ගෞස් ප්‍රමේයදී අපි කිව්වා යම් කිසි ස්ථානයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානුපාතිකයි ඒ ස්ථානයේ ඒක වර්ගඵලයක් කරහා යන චුම්බක ශ්‍රාවයට. ඒ කියන්නේ අපි කිව්වා ඒතකොට එතනදී අපි ගත්තේ E සමාන Q බෙදීම එප්සිලන් කියලා අපි ගෞස් ප්‍රමේයෙන් ඔප්පු කරා. එතකොට ඒක එතනදිත් අපි කිව්වේ යම් කිසි ස්ථානයක හරහා යන බල රේඛා ගන්න සමානුපාතිකයි ශ්‍රාවය සමානුපාතිකයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයට. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයකත් යම් කිසි ස්ථානයක් කරා චුම්බක බල රේඛා ගොඩක් එනවා නම් ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය වැඩි. යම් කිසි ස්ථානයක් කරා චුම්බක බල රේඛා අඩුවෙන් යනවා නම් ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අඩු. ඒක නිසා යම් කිසි ස්ථානයක් කරා තියෙන බල රේඛා ප්‍රමාණය අනුව ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය තීරණය. ඊට පස්සේ චුම්බකයක සෑම බල රේඛාවක්ම එහි උත්තර ද්‍රවයෙන් ආරම්භ වී චුම්බකයක පිටතින් වූ අවකාශයේ දක්ෂිණ ද්‍රවය හරහා ගමන් කරයි. චුම්බකය තුළදී එම් බල රේඛායි දක්ෂිණ ද්‍රවයේ සිට උත්තර ද්‍රවය හරහා ගමන් කරන්නේ ඇසලක. ඒතර අපි මේ කතා කරා චුම්බකයක බල රේඛා සෑමක උත්තර ද්‍රවයෙන් ආරම්භ වෙලා දක්ෂිණ ද්‍රවයෙන් පිට වෙනවා. ඒතර අපි ඔතන ගත්තේ ඒ චුම්බකයේ තුළදී එම බල රේඛායි දක්ෂිණ ද්‍රවයේ සිට උත්තර ද්‍රවය දක්වා ගමන් කරන්නේ සලකන. ඒ කියන්නේ මෙහෙම. අපි උඩ කතා කරා ඒක. දණ්ඩ චුම්බකයක බල රේඛා සිදු වෙනකොට මෙන්න මෙතන. අපි ඒකේ ඉස්සරහදී එතකොට මෙන්න මෙතනදී මේක අපි පල්ලෙහාකින් කතා කරන්න ලේසි අපිට. එතකොට දැන් මෙතනදී අපි ගත්ත N ද්‍රවයෙන් පිට වෙන එක. N ද්‍රවයෙන් පිට වෙන බල රේඛාව දැන් මේ තියෙන දණ්ඩ චුම්බකය මේ පැත්තේ N ද්‍රවය මේ පැත්තේ S ද්‍රවය. එතකොට N ද්‍රවයෙන් පිට වෙන බල රේඛාව S ද්‍රවයෙන් තමයි අවසන්ලා තියෙන්නේ මේ තියෙන්නේ. N ද්‍රවය දැන් S ද්‍රවයෙන් තමයි බල රේඛාව කියලා තියෙන්නේ. එතකොට ඒක නිසා ඒ වගේම එතකොට පිටදී එතකොට චුම්බකයේ පිටතින් N සිට S දක්වා තමයි බල රේඛා ගමන් කරන්නේ. ඒ වගේම චුම්බකයේ ඇතුලේදී බල රේඛා ගමන් කරන්නේ චුම්බකයේ ඇතුලේ බල රේඛා ගමන් කරන්නේ S සිට N දක්වා. චුම්බකයේ ඇතුලේ බල රේඛා ගමන් කරන්නේ S සිට N දක්වා. ඒක එකක් මතක තියාගන්න අපි ඉස්සරහදී අපිට මේ වගේ රූපයක් හදනවා. ඒකින්ද හම්බ වෙන මේ වගේ රූපයක් අපි ඉස්සරහදී. ඒක නිසා චුම්බකයේ දණ්ඩ චුම්බකයක ඇතුලේදී බල රේඛා තියෙන S සිට N දක්වා. ඊට පස්සේ ඊළඟ එක අපිට කතා කරන් තියෙන්නේ අපි අන්තිමට කතා කරේ චුම්බක බල රේඛාව ලක්ෂණ.
එතකොට පස්වෙනි එක අපි කතා කරලා චුම්බකය තුලදී යම් බල රේඛාවේ දක්ෂිණ ද්‍රව්‍යයේ සිට උත්තර ද්‍රව්‍ය දක්වා ගමන් කරේ යයි සැලකේ මම ඒක දැන් කියලා දුන්නා. ඒතර ඒ තියරි ටික ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍ර ගැන. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය කියන්නේ කිසියම් ප්‍රදේශයක් තුළ චුම්බක බල රේඛා එකිනෙකට සමාන්තරව සමාන පරතර වලින්. එකිනෙකට සමාන්තරව සමාන පරතර වලින් පවතින අපි කියන්නේ එම ප්‍රදේශයේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් පවතින්නේයි කියලා. ඒ සමාන පරතර වලින් තියෙනවා නම් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් පවතින්නේ නැහැ කියලා. ඒ පහක් දැක්වෙන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයේ උදාහරණ කිහිපයකින්. එතකොට මේ තියෙන්නේ මේ පළවෙනි රූපෙන් තියෙන්නේ කඩදාසි තලයට අභිලම්බ ලෙස තලයේ නිවතට පවතින ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක්. අපි එතකොට මේ වගේ එතකොට හැමතිස්සෙම අපි විද්‍යුත් ක්ෂේත්‍ර වල කතා කරා ඒකාකාර ක්ෂේත්‍රයක් කියලා කියන්නේ ඒ බල රේඛා සමාන්තරව එකම දිශාවට එකිනෙකට සමාන්තරව සමාන පරතර වලින් තියෙනවා බල රේඛා. එතකොට දැන් චුම්බක ක්ෂේත්‍රයක් අපි ගත්තොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයක මම මේ ඇඳලා තියෙනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍ර දෙකක්. පළවෙනි එක තමයි මේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ තලයේ නිවතට තමයි ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. මේ තියෙන්නේ ඊතලයේ තුඩ. ඊතලයේ එළියට තියෙනවා නම් ඊතලයේ තුඩ කියන්නේ ඩොට් එකක්. ඒක නිසා මේ අවස්ථාවේදී ඊතලයේ එළියට තියෙන්නේ. ඒක නිසා චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ තලයේ නිවතට. මේ අවස්ථාවේ ඊතලයේ පිටිපස්සේ තියෙන කතරය ඒක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ ඊතලයේ ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මේකේ මෙතන මේ අවස්ථාවෙන් අපි නිරූපණය කරන්නේ චුම්බක ක්ෂේත්‍රය තලයේ තුලට තියෙන අවස්ථාවක්. ඒක තව අවස්ථාවක් අපිට තියෙනවා. ඒතකොට මේ අවස්ථාව තමයි තලයේ නිවතට චුම්බක ක්ෂේත්‍රය තියෙන. මේ අවස්ථාව තලයේ ඇතුළට චුම්බක ක්ෂේත්‍රය තියෙන. තව අවස්ථාවක් තියෙනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය. එතකොට මේ තියෙන තලයේ ඔස්සේ තියෙන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය. ඒතකොට මේකත් ලියා ගන්න පුළුවන්. මේක තියෙන්නේ තලයේ ඔස්සේ තියෙන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය. තලයේ ඔස්සේ ඇති ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය. තලයේ ඔස්සේ ඇති ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය තමයි ඔය විදිහට අපිට මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ යනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය. අපි ගොල් පෘථිවිය වගේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා කියලා පෘථිවිය වගේ එයාට චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කර තිබේ. ඒ ජනනය වූ ආකාරය නිශ්චිතව සොයාගෙන නැත. නමුත් පෘථිවිය මැදයට සැලකෙන මනෝමය දණ්ඩ චුම්බකයක් නිසා ඇතිවන ක්ෂේත්‍රයට පෘථිවි ක්ෂේත්‍රය සමානයි සොයාගෙන. ඒ කියන්නේ එතකොට අපි දැන් කියලා දිනවා පෘථිවිය මගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය සමානයි පෘථිවිය මැද අපි දණ්ඩ චුම්බකයක් තිබ්බට පස්සේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රයට. එම චුම්බකයේ අක්ෂය භූගෝලීය අක්ෂය සමග කුඩා කෝණයක් සාදනසේ පිහිටයි. එය මනෝමය චුම්බකයේ අක්ෂය පෘථිවි පෘෂ්ඨයේ කපන ස්ථාන දෙක හඳුන්වන්නේ චුම්බක ද්‍රව ලෙස. එතකොට මේක මෙන්න මේ සවුත් දකුණු චුම්බක ද්‍රවය මේ තියෙන්නේ. මේ තියෙන උත්තර චුම්බක ද්‍රව්‍ය. එතකොට අපි මේකේ මේ දණ්ඩ චුම්බකයෙන් ඇතිවන බල රේඛාවල සමානයි කියලා සලකන පෘථිවි චුම්බක ක්ෂේත්‍ර නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය. එතකොට අපි මේක දැනගෙන හිටියනම් ඇති පෘථිවි විසින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා කියලා. එතකොට චුම්බක බල රේඛාවල යම් ස්ථානයකින් දැන් ස්පර්ශකයෙන් පෙන්වුම් කරන මේ ස්ථානයේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නොහොත් පෘථිවි චුම්බක ශ්‍රාවකත්වයේ දිශාව. එතකොට අපි මේ දැන් මේක තමයි බල රේඛා ඇති වෙන විදිය පෘථිවිය නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා බල රේඛා ඇති වෙන විදිය තමයි මේ වටේ තියෙන. ඒතකොට යම් කිසි ස්ථානයක පෘථිවිය නිසා ඇති පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියලා කියන්නේ ඒ ස්ථානයේ බල රේඛාවේදී ස්පර්ශකයේ දිශාව. අපිට සමහර ගණන් වල තියෙනවා මේ අවස්ථාවේදී ඒතකොට මේක අපිට විභේදනය කරන්න පුළුවන්. දැන් අපි මේ වගේ තැනක් ගත්තොත් එහෙම මේ වගේ තැනක චුම්බක ක්ෂේත්‍රයේ දිශාව විදියට තියෙන. ඒතකොට අපිට ඔක විභේදනය කරන්න පුළුවන් සිරස් සහ තිරස් කියලා. සමහර ප්‍රශ්නවල අපිට දෙලා තියෙන පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තිරස් සංරචකයේ සිරස් සංරචක කියලා සමහර පාර්ශ්ව ප්‍රශ්නවල තියෙනවා. ඊළඟට චුම්බක ශ්‍රාවය. ඒතර අපි අර ගෞස් ප්‍රමේය වගේම තමයි චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. ඒතර අපි විද්‍යුත් ක්ෂේත්‍රවල විද්‍යුත් ශ්‍රාවය අපි කතා කරා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රවල චුම්බක ශ්‍රාවය අපිට කතා කරන්න පුළුවන්. චුම්බකයක ක්ෂේත්‍රය තුළ තිබු යම් වර්ගඵලයක් කරහා පවතින චුම්බක බල රේඛා ප්‍රමාණය එම වර්ගඵලය තුලින් පවතින චුම්බක ශ්‍රාවය කියලා අපි හඳුන්වනවා. ඒක අපි විද්‍යුත් ක්ෂේත්‍රවලත් කතා කරා. මේ යම් කිසි වර්ගඵලයක් කරහා තියෙන බල රේඛා ප්‍රමාණය අපි කියනවා ඒ වර්ගඵලය හරහා තියෙන චුම්බක ශ්‍රාවය කියලා. එතකොට ශ්‍රාවය එකක අපි ගන්න වේබර් කියලා. ශ්‍රාවය එකක වේබර්. එතකොට ඊට පස්සේ එනවා චුම්බක ක්ෂේත්‍රය තුළ චුම්බක ශ්‍රාව ඝනත්වය. එතකොට චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ යම් කිසි වර්ගඵලයක් කරහා තියෙන බල රේඛා ගාන. එතකොට ඒ අවස්ථාවේ සරකන්නේ අභිලම්බව තියෙන බල රේඛා ගාන. එතකොට අපි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ යම් ක්ෂේත්‍රයක් තුළ චුම්බක ශ්‍රාවයට ලම්බකව තබන ලද ඒක වර්ගඵලයක් තුලින්. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තුළ චුම්බක ශ්‍රාවයට ලම්බකව. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව අපි කියනවා ඒක වර්ගඵලයක්. එතකොට ඒක වර්ගඵලයක් කරහා යන බල රේඛා ගන්න තමයි කියලා කියන්නේ අපි කියන්නේ
චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ සලකන වර්ගඵලයක් කරහා ලම්බකව පවතින බල රේඛාග අන්තමය අපි කියන්නේ චුම්බක ශ්‍රාවය කියලා. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒක වර්ගඵලයක් කරහා ලම්බකව පවතින චුම්බක ශ්‍රාවය. तो යම් තැනක ශ්‍රාව ඝනත්වය B නම් එම ස්ථානයේ ශ්‍රාවයට ලම්බකව තබන ලද ඩෙල්ටා වර්ගඵලයක් කරහා පවතින චුම්බක ශ්‍රාවය ඩෙල්ටා ෆයි. ඒතකොට අපි යම් කිසි තැනක අපි කියමු යම් කිසි තැනක චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ එක වර්ග මීටරයක් කරහා තියෙන ලම්බකව තියෙන බල රේඛාව. එක වර්ග මීටරයක් කරහා ඊට ලම්බකව තියෙන බල රේඛාව තමයි අපි කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. එතකොට ඩෙල්ටා A වර්ගඵලයක් තිබ්බොත් එහෙම ඩෙල්ටා A වර්ගඵලයක් තිබ්බොත් එහෙම එතකොට මේ ඩෙල්ටා A වර්ගඵලය හරහා තියෙන චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ එතන එකයි වර්ග මීටර හරහා තියෙන බල රේඛාව ගන්න B එකයි වර්ග මීටර හරහා තියෙන බල රේඛාව ගන්න අපි කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය B නම් ඒක අපි ඩෙල්ටා A වලින් වැඩි කරාට පස්සේ ඒ ස්ථානයේ තියෙන චුම්බක ශ්‍රාවය එම ස්ථානයේ තියෙන චුම්බක ශ්‍රාවය වෙනවා. එතකොට අපි ඒ ස්ථානයේ එතකොට ඩෙල්ටා වර්ගඵලයක් කරහා තියෙන චුම්බක ශ්‍රාවය ඩෙල්ටා ෆයි නම් ඩෙල්ටා ෆයි සමානයි ඒ චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කිරීම ඩෙල්ටා. එතකොට ඒක නිසා B කියන එකෙන් අපිට ලියන්න පුළුවන් B සමානයි ඩෙල්ටා ෆයි බෙදීම ඩෙල්ටා. ඒක තමයි මෙතන ඇවිත් තියෙන්නේ B සමානයි ඩෙල්ටා ෆයි බෙදීම ඩෙල්ටා A. එතකොට අපිට ඊළඟට අපිට මේකේ රූප සටහනක් අදින්න පුළුවන්. මෙතන ඉඳ තියෙනවා අදින්න රූප සටහන. එතන අපිට මේකේ මෙතන යටින් රූප සටහනක් අදින්න පුළුවන් මේ වගේ. ඒකාකාර ක්ෂේත්‍රයක් තියෙනවා. ඒකාකාර ක්ෂේත්‍රයක් තියෙනවා. මේ ඒකාකාර ක්ෂේත්‍රයට ලම්බකව අපි ඒ වර්ගඵලයක් තියෙනවා. ඒකාකාර ක්ෂේත්‍රයේ ලම්බකව අපි ඒ වර්ගඵලයක් තියෙනවා. එතකොට ඒ වර්ගඵලය එතකොට මේ අවස් මෙතනදී මේ දැන් මේක ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නිසා චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අතරම. එතකොට මේ ස්ථානයේ චුම්බක ශ්‍රාව ඝනත්වය B. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒක වර්ගඵලයක් කරා තියෙන චුම්බක බල රේඛා ගන්න. එතකොට අපි දැන් චුම්බක ශ්‍රාවය චුම්බක බල රේඛා ගන්න කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය. එතකොට අපි දැන් මෙතනදී අපිට දැන් දීලා තියෙන මෙතනදී B කියලා කියන්නේ ඒක වර්ගඵලයක් කරා තියෙන චුම්බක ශ්‍රාව ප්‍රමාණය. එතකොට අපිට ඕන දැන් මේ A වර්ගඵලය හරහා තියෙන චුම්බක ශ්‍රාවය හොයන්න. එතකොට අපි දන්නවා එතකොට A වර්ගඵලය හරහා ඒ වර්ගඵලය හරහා පවතින චුම්බක ශ්‍රාවය ෆයි නම් ෆයි සමාන එතකොට මේ එකයි වර්ග මීටර හරහා තියෙන චුම්බක ශ්‍රාවය B නම් ඒ වර්ගඵලය හරහා තියෙන චුම්බක ශ්‍රාවය BA වලට සමානයි. එතකොට අපි කෙලින්ම මේ වර්ගඵලයක් තිබ්බොත් අපි වර්ගඵලයක් ලම්බකව තිබ්බොත් හරියටම අපි චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව තිබ්බොත් ඒ වර්ගඵලය හරහා තියෙන ශ්‍රාවය ඒ ස්ථානයේ චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කිරීම අපි දීලා තියෙන වර්ගඵලයේ විශාලත්වය. ඉතින් අපිට තව අවස්ථාවක් ගන්න පුළුවන් මේ වර්ගඵලය ආනතව තියෙන අවස්ථාවක්. චුම්බක ක්ෂේත්‍රයට ආනතව වර්ගඵලය අපි තිබ්බොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් චුම්බක ක්ෂේත්‍රයට අපි ආනතව වර්ගඵලය තිබ්බොත් අපිට ආනතව වර්ගඵලය තිබ්බහම අපිට බලන්න පුළුවන් මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ අපි මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය අපි චුම්බක ක්ෂේත්‍රයට ආනතව තියෙනවා. මේ වගේ වර්ගඵල. ඉතින් අපිට මේකේ ඕනනම් ලියන්න පුළුවන් මෙහෙම. අපිට ලියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයට ආනතව තියෙන වර්ගඵලය අපිට ලියන්න පුළුවන් මේ චුම්බක ක්ෂේත්‍රය මේ චුම්බක මේ වර්ගඵලය චුම්බක ක්ෂේත්‍රයත් එක්ක තීට කෝණයක් හදනවා. එතන මේ වර්ගඵලය චුම්බක ක්ෂේත්‍රයත් එක්ක එතන මේ ඒ වර්ගඵලය තීට කෝණයක් හදනවා. තීට කෝණයක් කාන්තව තමයි තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයත් එක්ක. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ චුම්බක ශ්‍රාව ඝනත්වය B නම් එතන මේ චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B නම් චුම්බක ක්ෂේත්‍ර චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒක වර්ගඵලයක් කරා තියෙන ශ්‍රාවය B නම් ඉතින් අපිට මෙයාගේ මේ චුම්බක ක්ෂේත්‍ර අපි දැන් හැමතිස්සෙම කතා කරන්නේ අභිලම්බ ශ්‍රාවය. එතකොට දැන් මේ A වර්ගඵලය අපි තිබ්බට පස්සේ මෙතන A වර්ගඵලය තිබ්බට පස්සේ A වර්ගඵලය හරහා තියෙන ශ්‍රාවය කියලා කියන්නේ අභිලම්බ ශ්‍රාවය. එතකොට මේ A වර්ගඵලය හරහා තියෙන අභිලම්බ ශ්‍රාවය තමයි අපි හොයන්නේ. ඉතින් A වර්ගඵලය හරහා තියෙන ශ්‍රාවය කියලා කියන්නේ ඊට අභිලම්බව තියෙන ශ්‍රාවය. එතන මේට අභිලම්බව තියෙන දෙක මෙහෙම ආනත වෙලා තියෙනකොට අපි කරන්නේ මේ A වර්ගඵලය හරහා තියෙන ශ්‍රාවය සමාන වෙන්නේ ඒ වර්ගඵලය හදින බල රේඛා ගන්න හරි ඒ වර්ගඵලය හදින ශ්‍රාවය සමානයි. අපි හැමතිස්සෙම සාධාරණයි අභිලම්බ ශ්‍රාවය. ඒක නිසා අභිලම්බ ශ්‍රාවය සමාන වෙන්නේ මෙයාගේ චුම්බක මෙන්න මෙයාට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයේ සංරචකය. චුම්බක ශ්‍රාව ඝනත්වයේ සංරචකය. ලම්බක සංරචකය. ඒ කියන්නේ මේ වර්ගඵලයේ ලම්බක සංරචකය අපි ගත්තාට පස්සේ එතකොට අපි මේ වර්ගඵලය අපිට බෙදන්න පුළුවන් මේ කොනේ තියෙන මේක විදිහට මේක B cos θ කියලා ගන්න පුළුවන්. මේක B cos θ මේක B sin θ. එතකොට අපිට චුම්බක ඔය ස්ථානයේ චුම්බක ශ්‍රාව ඝනත්වය අපිට බෙදන්න පුළුවන් B cos θ B sin θ කියලා. එතකොට මේ වර්ගඵලයේ ලම්බකව තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය B
b sin theta a වර්ගඵලයට සමාන්තරව තියෙන එක නා b cos theta. ඒතර වර්ගඵලයට සමාන්තරව තියෙන එක නා අපිට වැඩක් නැහැ. මොකද එයා නිසා ශ්‍රාවයක් ඇති වෙන්නේ නැහැ. හැමතිස්සෙම ශ්‍රාවය අපි ගන්නේ වර්ගඵලයට ලම්බකව තියෙන ශ්‍රාවය. එතකොට ඒක නිසා මේ වර්ගඵලයට ලම්බකව තියෙන ශ්‍රාවය. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රය නිසා මේ a වර්ගඵලය හරහා තියෙන අභිලම්බව තියෙන චුම්බක ශ්‍රාවය අපි ලියනවා phi නම් phi සමානයි ba sin theta. b sin theta වැඩි වෙන්නේ b sin theta. එතකොට මෙයාගේ මේ වර්ගඵලය හරහා අභිලම්බ ශ්‍රාවය ඇති කරන්නේ b sin theta කියන චුම්බක ශ්‍රාවය ගණන් නිසා. එතකොට මේ වර්ගඵලය හරහා එතකොට 1 වර්ග මීටර වර්ගඵලයක් අපි මෙතන තිබ්බොත් එහෙම මේ වගේ ආනතව එයා හරහා තියෙන චුම්බක ශ්‍රාවය b sin theta. එහෙනම් a වර්ගඵලයක් තිබ්බොත් අපි a වර්ගඵලයක් තිබ්බොත් එහෙම a වර්ගඵලය හරහා තියෙන ශ්‍රාවය b sin theta වැඩි කිරීම a. එතකොට අපි හැමතිස්සෙම සලකන්නේ අභිලම්බ. මේක ඔයාලා නෝට් එකේ ලියා ගන්න. මෙතන තියෙනවා ඒකක Wm. එතකොට මෙයාගේ අපි චුම්බක ශ්‍රාවය ඝනත්වය ඒකක චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි අපි දැන් කතා කරේ. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය b. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය අපි වේබර් වලින් මන්නේ. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය අපි මනින්නේ Wbm රිනද. ඒ කියන්නේ වේබර් මීටර වර්ග මීටර. ඒ කියන්නේ වේබර් කියන එක නා අපි वर्ग मीटर වලින් බෙදුවට පස්සේ තමයි අපිට චුම්බක ශ්‍රාව ඝනත්වය තියෙන්නේ. ඒක චුම්බක ශ්‍රාව ඝනත්වය කියන වේබර් වර්ග මීටරයට. ඒක මෙයා ටෙස්ලා වලට සමානයි. එතකොට අපි චුම්බක ශ්‍රාව ඝනත්වය මයින් ටෙස්ලා වලින්. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඇත්තටම අපි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒ ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. එතකොට ඒ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මනින්නේ WPM නේද කියන වේබර් වර්ග මීටරයට හෝ ටෙස්ලා වලින් තමයි අපි ශ්‍රාව ඝනත්වයේ දෛශිකයක්. ඒක අපි කිව්වා දැන් ස්පර්ශකයේ දිශාව තමයි ශ්‍රාව ඝනත්වය තියෙන. ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ අතරම විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය. ඒතර විද්‍යුත් ක්ෂේත්‍ර මේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවක් තියෙනවා. ඒ දිශාව නිසා යා දෛශිකයක් විදිහට අපි සලකනවා. ඒ නිසා යම් ස්ථානයක ශ්‍රාව ඝනත්වයේ දිශාව යනවා. එතන බල රේඛාවේ දිශාව. ඒතර බල රේඛාවේ දිශාව කියලා කියන්නේ බල රේඛාවල තියෙන ස්පර්ශකයේ දිශාව තමයි අත්නම් වෙනවා. ඒතර ඒ ස්ථානයේ බල රේඛාවේ දිශාව කියලා කියන්නේ බල රේඛාවේ දිශාව කියලා අපි අර්ථ දක්වන ඒ ස්ථානයේ බල රේඛාවේ දිශාව කියලා කියන්නේ ස්ථානට අඳින ඒ ස්ථානයේ බල රේඛාවල තියෙන ස්පර්ශකයේ දිශාව. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපි එතකොට දැන් කතා කරා චුම්බක ක්ෂේත්‍රයක චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක බල රේඛා ඇති වෙන්නේ කොහොමද? බල රේඛාවල ලක්ෂණ මොනවද කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියන කොටස. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. ඒ කියන්නේ විද්‍යුත් අපි දැන් කලින් කතා කරා මතකද දන්නේ ඔයාලට අපි කිව්වා සන්නායකයක් කරා ධාරාවක් ගමන් කරනකොට ඒ වගේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා. අපි කියමු චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න පුළුවන් ආකාරයක් තමයි සන්නායකයක් කරා ධාරාවක් ගමන් කරනකොට සන්නායකයක් කරා ධාරාවක් ගමන් කරනකොට ඒ වගේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක නිසා අපි කියනවා ධාරාවක් ගෙනෙන සන්නායකයක් නිසා අපිට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා. ඒක තමයි අපි දැන් කතා කරන්නේ ධාරාවේ චුම්බක ඵලය කියලා කියන්නේ. චුම්බක ප්‍රතිබල ඇති කරන ලබන ප්‍රබව සාමාන්‍ය චුම්බක පමණක්ම නොවේ. ඒක දණ්ඩ චුම්බක තමයි සාමාන්‍ය චුම්බක කියලා අපි සලකන්නේ. දණ්ඩ චුම්බක එක වර්ගවල චුම්බක තියෙනවා. අපි කතා කරා කලින් ඒක. එතකොට සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාව ගලා යන සැලැස්සු විට එයාවට චුම්බක ලක්ෂණ ඇති වෙන බව අස්ටඩ් විසින් 1920 දී සොයාගන්නවා. එතකොට අස්ටඩ් කියන කෙනා හොයාගෙන තියෙනවා සන්නායකයක් කරා විද්‍යුත් ධාරාවක් කරනකොට එයාවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා. එතකොට අපි සන්නායකයක් කරා ධාරාවක් කරනකොට එයාට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕනේ මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි විශාලත්වය. එතකොට මේ සන්නායකයක් නිසා සන්නායකයක් කරා ධාරාවක් ගමන් කරනකොට එයාට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා නම් අපි මේ චුම්බක ක්ෂේත්‍රයේ යම් කිසි දුරකින් අපි යම් කිසි තැනක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය හෝ දිශාව හොයන්න ඕනේ. එතකොට දිශාව හොයන්න අපි දීලා තියෙනවා මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා එක. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා කියන්නේ දකුණත් කස්කුරුප්පුවක් ගමන් කරන දිශාවට සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලයි නම් කස්කුරුප්පුව භ්‍රමණය කරන ලබන දිශාවට ධාරාව නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රය සකස් වෙනවා. එතකොට අපි කස්කුරුප්පුවක් කියලා කියන්නේ අපි යම්කිසි ඇණයක් ගත්තොත් අපි මෙයා දක්ෂිණාවර්තව කරගෙවුවොත් තමයි ඇතුළට යන්නේ. එතකොට යම්කිසි ධාරාව සන්නායකයක් කරා ධාරාවක් ඇතුළට දිනනවා නම් මෙන්න මේ දිශාවට කස්කුරුප්පුව භ්‍රමණය වෙන දිශාව කියලා කියන්නේ මේ දිශාව. දකුණ දක්ෂිණාවර්තව තමයි කස්කුරුප්පුව භ්‍රමණය කරාම තමයි ඇතුළට ඇණ යන්නේ. ඒ නිසා කස්කුරුප්පුව මේ පැත්තට ධාරාවක් තියෙනවා නම් කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාවට අපි කියනවා යා නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ඇති වෙනවා. අපි ඒකට තවත් නීතියක් කියනවා දකුණක් නීතිය කියලා. ඒ දකුණක් නීතිය කියලා කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් කොහොමද ඇති වෙන්නේ කියලා. මෙතන රූපවල දීලා තියෙන කොහොමද ඇති වෙන්නේ කියලා. එතකොට දකුණක් නීතිය කියලා කියන්නේ ඔය කස්කුරුප්පු නියමයෙන් අපි අතට කියන්නේ අතින් පෙන්නන්නේ කොහොමද කියලා අරගෙන තියෙනවා.
දකුණු අතේ මාපට ඇඟිල්ල සන්නායකය තුළින් විද්‍යුත් ධාරාව ගමන් දිශාවට යොමු කළ විට ඉතිරි ඇඟිලි ධාරාව නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වන්න කරා. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් අපි දකුණු අතේ මාපට ඇඟිල්ල තිබ්බොත් එහෙම ධාරාව ගමන් කරන දිශාවට අපිට කියන්න පුළුවන් ඉතිරි ඇඟිලි හතර මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වනවා. ඒ කියන්නේ මේ පැත්තට ධාරාව දුන්න චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ මේ විදිහට. ඒතකොට මේ එක එතකොට මෙතන චුම්බක ක්ෂේත්‍රය මේ වගේ වලලු විදිහට ඇති වෙන්නේ මේ විදිහට. දුරට යන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අඩු වෙනවා. අපි ඒක ගැන කතා කරන පස්සේ එතකොට චුම්බක ක්ෂේත්‍රය අවට ඇති වෙන්නේ ඔය විදිහට. මේ විදිහට තමයි හැඩය දෙන්නේ. එතකොට මේ දීලා දෙන රූප වල කොහොමද ඇති වෙන්නේ? හරි. අපි දැන් දකුණත් නියමය වෙන අපිට පුළුවන් චුම්බක සන්නායකයක් කරහා ධාරාවක් ගමන් කරනකොට ඒවට චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ කොහොමද කියලා හොඳ හොයාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් බයෝසාවර්ණය. ඒතකොට අපිට විශාලත්වය දැන් හොයාගන්න ඕනේ. ඒතකොට ධාරාවක් ගෙනියන සන්නායකයක් නිසා අපිට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැන් හොයාගන්න අපි දන්නවා. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපි හොයාගන්නවා. ඒක තමයි අපිට බයෝසාවර්ණය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. බයෝසාවර්ණය කියලා කියන්නේ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගන්න විට එමගින් ඒ අසල පිහිටි ලක්ෂයක හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය රඳාපවතින රාශියෙන් මෙම නියමයේ මගින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අර විශාලත්වය හොයන අපිට විශාලත්වය දැන් හොයන්න ඕනේ. ඒතර විශාලත්වය හොයන්න අපි සමීකරණයක් ඔප්පු කරන්න ඕනේ. මේ සමීකරණයට අවශ්‍ය දත්ත ටික රාශීන් ටික තමයි අපි මේ බයෝසාවර්ණ නියමයෙන් දීලා තියෙන්නේ. ඒතර බයෝසාවර්ණ නියමයෙන් කියන්නේ විද්‍යුත් ධාරාවක් ගන්න සන්නායකයක අංශු මාත්‍රික කොටසක් නිසා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් ගන්න සන්නායකයක් අරගෙන එයාගේ පොඩි ඩෙල්ටා දිගක් ගන්න. මේ අංශු මාත්‍රික කොටසක් කියන්නේ මෙන්න මේ කුඩා ඩෙල්ටා දිගක්. මෙන්න මේ ඩෙල්ටා දිග හරහා යන ධාරාව නිසා මෙන්න මේ ඩෙල්ටා දිග නිසා, ඒ කියන්නේ මේ ඩෙල්ටා දිග හරහා යන ධාරාව නිසා මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ P කියන ස්ථානයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය, කියන්නේ ඒ අවඩු ලක්ෂයක හට ගන්නා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය රඳාපවතින සාධක අපිට තුනක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සන්නායකයක මෙන්න මේ ඩෙල්ටා L කියන කුඩා කොටස නිසා මෙන්න මේ P කියන ස්ථානයේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපි ඩෙල්ටා P කියලා අරගෙන තියෙනවා. අන්න ඒ ඩෙල්ටා P කියන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ඇතිවන සාධක තුනක් අපිට දීලා තියෙනවා. අපි ඒ තුන මොකක්ද කියලා බලමු. පළවෙනි එක තමයි විද්‍යුත් ධාරාවට අනුලෝම ලෙස. එතකොට මේ ඩෙල්ටා L කුඩා අංශු මාත්‍රික කොටස නිසා මේ P කියන ස්ථානයේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේක හරහා යන ධාරාවට අනුලෝම සමානුපාතිකයි. සන්නායකය හරහා යන ධාරාවට අනුලෝම සමානුපාතිකයි. ධාරාංශ මාත්‍රයේ දිගට අනුලෝම ලෙස සමානයි. ඒ කියන්නේ මේ අපි සලකන ඩෙල්ටා L කියන දේ. දැන් අපි ඩෙල්ටා L දිග නිසා ඇතිවන එකනේ හොයන්නේ. ඒතර මේ ඩෙල්ටා L දිගට අනුලෝම සමානුපාතිකයි. ඒක නිසා මේතන ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේ ඩෙල්ටා L දිග නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේක හරහා ගමන් කරන ධාරාවට අනුලෝම සමානුපාතිකයි. ඒ වගේම මෙන්න මේ ඩෙල්ටා L දිගට අනුලෝම සමානුපාතිකයි. ඒ වගේම ධාරාංශ මාත්‍රය හා ලක්ෂ්‍ය රේඛාව ධාරාංශ මාත්‍රය අඳුන් ලබන ස්පර්ශකය. එතකොට මෙන්න මේ දෙක මේ ලක්ෂ්‍ය ධාරාංශ මාත්‍රය හා ඒ අපිට අවශ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව මෙන්න මේ ධාරාංශ මාත්‍රයේ සමග සාධන කෝණය sin නගයට මෙන්න මේකට ඇල්ෆා sin නගයට අපි ඒක sin θ කියලා ගන්න. මෙතන ඇල්ෆා කියලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඒතර මෙතන ඇල්ෆා වෙන්න ඕන. sin alpha ඒක sin alpha ට අනුලෝම සමානුපාතිකයි. ඒතර මේ කෝණය sin නගයට අනුලෝම සමානුපාතිකයි. ධාරාංශ මාත්‍රය සහ ලක්ෂ්‍ය අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. එතකොට ධාරාංශ මාත්‍රය සහ ස්ථානයේ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒක අපිට දීලා තියෙන එකත් අපි ඒක පාවිච්චි කරලා දැන් ඒ ස්ථානයේ මේ ඩෙල්ටා L දිග නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න. එතකොට අපිට දෙන්න ඩෙල්ටා මේකෙන් කියන්නේ විද්‍යුත් ධාරාවට අනුලෝම කියලා කියන්නේ ඩෙල්ටා B කියන එක නා සමානුපාතිකයි. මේකෙන් කියලා කියන්නේ ඩෙල්ටා B සමානුපාතිකයි ඩෙල්ටා L. මෙතන කියන්නේ ඩෙල්ටා B සමානුපාතිකයි 1ට R. ඔය තුනම අපි එකතු කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඔය තුනම එකතු කරලා ඉවරලා අපිට පුළුවන් යටින් ලියන්න ඩෙල්ටා B කියන එක නා සමානුපාතිකයි I ඩෙල්ටා L sin alpha බෙදීම R වර්ග. එතකොට අපි මෙතන ඩෙල්ටා B කියන එක නා මේ තුනම ගුණ කරාට පස්සේ I ඩෙල්ටා L sin alpha බෙදීම. එතකොට මෙතනින් එනවා තුන්වෙනි එකේ sin alpha කියලා. එතකොට මෙතන ආව ඩෙල්ටා B සමානුපාතිකයි I ඩෙල්ටා B සමානුපාතිකයි ඩෙල්ටා L ඩෙල්ටා B සමානුපාතිකයි sin alpha ඩෙල්ටා B සමානුපාතිකයි 1ට R. එතකොට මේ තුනම එකතු කරාට පස්සේ අපි ලියනවා ඩෙල්ටා B සමානුපාතිකයි I ඩෙල්ටා L sin alpha බෙදීම R වර්ග. එතකොට අපිට ලියන්න පුළුවන් එතනින් අවසානයේ ලියන්න පුළුවන් මෙතන නියතයක් දාන්න සමානුපාතිකත්වය නැති කරන්න අපි නියතයක් දානවා. එතකොට නියතය තමයි mu බෙදීම 4යි5. ඒක අපිට දීලා තියෙන එකක්. එතකොට mu බෙදීම 4යි5 තමයි නියතය කියන්නේ. එතකොට අන්තිමට අපි සමීකරණය එනවා. ඒ කියන්නේ අර ඩෙල්ටා B කොටස නිසා. අර ඩෙල්ටා L දිග නිසා. මේක ඩෙල්ටා L දිග නිසා ඇතිවන විශ්ව චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය තමයි මේ ඩෙල්ටා B කියලා අපි හිතුවේ සම්පූර්ණ සන්නායකයේ නිසා නෙමෙයි. but ඩෙල්ටා L කොටස නිසා ඒ ස්ථානයේ ඇතිවන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය mu බෙදීම 4යි5 I ඩෙල්ටා L sin alpha බෙදීම R වර්ග කියලා අපිට. එතන මෙතන දීලා තියෙනවා mu බෙදීම 4යි5 කියලා කියන්නේ
මෙහි mu බෙදීම 4යි යනු සමානුපාතිකත්වයේ නියතේ වේ. mu යනු මාධ්‍ය චුම්බක පාරගම්‍යතාවය. එතකොට අපි අර විද්‍යුත් ක්ෂේත්‍රවලට අපි කතා කරා පාර වේද්‍යතාවය කියලා. ඒ වගේ මෙතන mu බෙදීම 4යි කියලා කියන්නේ මෙතන සමානුපාතිකත්වයේ නියතේ. එතන mu කියලා කියන්නේ මාධ්‍ය චුම්බක පාරගම්‍යතාවය. මාධ්‍ය රික්තයක් හෝ වාතය වූ විට පාරගම්‍යතාවය mu නෝට්. එතකොට මාධ්‍ය රික්තයක් නම් අපි මේ චුම්බකයේ තියලා තියෙන මේ සන්නායකයේ තියලා තියෙන මාධ්‍ය රික්තය හෝ වාතය නම් අපිට මේ mu කියන එක නා mu නෝට් වෙනවා. mu නෝට් කියන එක නා සමානයි 4යි වැඩි කිව්ව 10 7යි. අපිට ගොඩක් ගණන් දෙන්නේ වාතයේ හෝ රික්තයේ තියෙන අවස්ථාවක තමයි. ඒ නිසා mu නෝට් කියන එක නා 4යි වැඩි කිව්ව 10 7යි. එතකොට mu නෝට් බෙදීම 4යි කියන එක. එතන mu නෝට් කියන එක නා 4යි වැඩි කිව්ව 10 7යි. mu නෝට් බෙදීම 4යි කියන එක අපිට කියන්න පුළුවන් 10 7යි එන්නේ. අපි එකක් කතා කරා චුම්බක ක්ෂේත්‍රයක දැන් අපි සන්නායකයක් කරා ධාරාවක් ගමන් කරනකොට ආවට චුම්බක ක්ෂේත්‍රයක. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න අපි මැක්ස්වෙල්ගේ කසුරුපු නීතිය නැත්තම් දකුණන් නියමය. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න අපි හොයාගත්ත බයෝසාවර්ට් නියමය කියන එක. අපි ඒකට බයෝසාවර්ට් නියමයෙන් අපි ඔප්පු කරේ කුඩා ඩෙල්ටා දිගක් නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. ඒතර අපි එක එක අවස්ථාවලට අපි එක එක වස්තුන් වලට කියන්නේ සන්නායකයේ තියෙන පුළුවන් ආකාර තියෙනවා. ඒ සන්නායකයේ තියෙන පුළුවන් ආකාර වලට අපි වෙන වෙනම සමීකරණ ගොඩනගාගෙන තියෙනවා. මේ සමීකරණ. ඇත්තට මේ සමීකරණේ අනුකලනය. මැත්ස් වල තියෙන අනුකලනය කියලා එකක්. ඒ අනුකලනය කරාට පස්සේ තමයි අපිට අවශ්‍ය සීමාවක් දාලා අනුකලනය කරාට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය සන්නායක වර්ගවලට සන්නායකයේ හැඩය අනුව අපිට පුළුවන් ඒ හැඩය අනුව ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයට සමීකරණයක් හොයන්න. එතකොට අපිට ඒක මේකනේ අනුකලනයෙන් හොයන එක මේකනේ. අපිට කෙලිම යාලා අනුකලනය කරලා ඔය විදිහේ සමීකරණ අපිට දීලා තිනවා. අපිට මේ සමීකරණේ ගැටලු හදන්න භාවිතා කරන් තමයි තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ ඒ අවස්ථාව ඒ එක එක අවස්ථාවලට ඔප්පු කරපු සමීකරණ මොනවද කියලා. හරි අපි ඊළඟට කතා කරන්නේ අර බයෝසාවර්ට් නියමයෙන් ඔප්පු කරපු අර සමීකරණ ඩෙල්ටා L දිගට හොයපු සමීකරණයෙන් අපි ඔප්පු කරගන්නවා එක එක අවස්ථාවලට සමීකරණ. අපිට දීලා තියෙන සමීකරණ මොනවද කියලා. ඒතර පළවෙනි එක තමයි විද්‍යුත් ධාරාවක් ගලන අපරිමිත දිග විද්‍යුත් කම්බයක සිට සිම්පල් D දුරින් P ලක්ෂයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. එතකොට අපරිමිත දිගක් කියන්නේ දෙපැත්තම අනන්ත දිගක්. ඉතා දිගු කම්බියක් අපි ගත්තොත් එහෙම දෙපැත්තම අපරිමිත දිගක් තියෙනවා නම් ඒ කම්බියේ ඉඳලා සිම්පල් D දුරකින් තියෙන ලක්ෂයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. ඒතර අපි දැන් මේ P කියන ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට හොයන්න පුළුවන් කස්කුරුප් නියමයේ ඇතුළට තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ඇතුළට තියෙන්නේ. මේ දිශාව ඇතුළට තියෙන්නේ. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපිට දීලා තියෙනවා B = mu naught I බෙදීම 2.5D කියලා. ඒතකොට අපි මෙතන දීලා තියෙන්නේ මෙහා රික්තයේ හෝ වාතය තමයි අපි දීලා තියෙන්නේ. මේක mu I බෙදීම 2.5D කියලා පොදුවේ ලියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙයා කියන්නේ රික්තය හෝ වාතය නිසා mu naught I බෙදීම 2.5D කියලා දාලා දෙනවා. ඒක නිසා මේක අපිට අර සමීකරණ අනුකලනය කරලා අරගත් එකක්. ඒක නිසා අපිට මතක තියාගන්න අපරිමිත දෙපැත්තම අනන්ත දිගු නම් අපි ලියන්න පුළුවන් සිම්පල් D දුරකින් තියෙන ලක්ෂක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය mu naught I බෙදීම 2.5D වලට සමානයි. එතන මේ සමීකරණ අපිට මතක තියාගන්න පුළුවන්. ඊළඟ තමයි එක් අන්තයක් පමණක් අපරිමිත ලෙස දිගු වන අයි ධාරාවක් ගලන ඍජු කම්බය. සිට සිම්පල් D දුරකින් ලක්ෂක විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. ඒතකොට එක පැත්තක් විතරක් අනන්ත දිගු නම් ඒ කම්බියේ ඉඳන් සිම්පල් D දුරකින් තියෙන ලක්ෂක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B කියන එක නා mu naught I බෙදීම 4.5. අතන 2.5D ආයි මෙතන 4.5D වෙන්නේ. ඒ කියන්නේ එක් කෙලවරක් විතරක් අපරිමිත ලෙස දිගුණා අපිට 4.5D කියලා දාන්න. ඊට පස්සේ ඊළඟට තියෙන විද්‍යුත් ධාරාවක් ගලායන වෘත්තාකාර හැඩිත කම්බයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අරේ සිම්පල් ආරණ වෘත්තයක හැඩයට සකස් කර ඇති කම්බය තුළින් අයි ධාරාවක් ගලායන අවස්ථාවක් සලකමු. එතකොට මේ කේන්ද්‍රයේ සකස් වන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් B සමානයි. එතකොට මේකත් එන්නේ අතුලට B සමානයි. එතකොට මෙයාගේ දැන් එතකොට මෙතනදි කේන්ද්‍රය ඇති වෙන්නේ එතකොට අතුලට ඇති වෙන්නේ. එතකොට මේකෙන්දි මේක ඔප්පු කරන්නත් පුළුවන්. මේක අපිට දීලා තියෙනවා B සමානයි mu naught I බෙදීම 4 2R කියලා. මේක ඔප්පු කරන විදිහ මම මෙතනදිම කියලා දෙන්නම්. මේක නම් අපිට ඔප්පු කරන්න පුළුවන් අනුකලනය නැතුව. ඒක හේතුව තමයි අපි මෙන්න මෙයා අපි කොටස් වල බෙදන්න පුළුවන්. delta L1 delta L2 delta L3 delta L4 ඒ වගේ අපිට කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. මෙයා හරහා යන ධාරාව I නම් එතකොට දැන් මෙයා අපි මේ කම්බිය කුඩා කොටස් වලට බෙදමු. delta L1 delta L2 delta L3 delta L4 කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ මෙයා ඒ වගේ අපි n ප්‍රමාණයකට බෙදනවා. delta L n ප්‍රමාණයකට. එතකොට මෙයා n කොටස් n ප්‍රමාණයකට බෙදනවා. එතකොට delta L1 delta L2 delta L3 කියලා එක එක දිගවල තියෙන කොටස් අපි n ප්‍රමාණයකට බෙදුවාට පස්සේ ඒ එක් කොටස නිසා මේ කේන්ද්‍රය තියෙන චුම්බක ක්ෂේත්‍රයේ එක් කොටස ඉඳන් එතන මේකෙන් තියෙන දුරත් සිම්පල් ආර. මේකෙන් තියෙන දුරත් සිම්පල් ආර. එතකොට මේ හැම කොටසෙම ඉඳන් අපි බෙදපු කොටස් හැම කොටසෙම ඉඳන් තියෙන දිග දුර සිම්පල් ආර වලට සමානයි.
මේ ලක්ෂණ අපි සලකන ලක්ෂණ. ඒක නිසා ඒ හැම එක්කෙනා නිසාම ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය ඇතුළට. ඒක නිසා මේ එක් කොටස නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය වල එකතුව තමයි මේ කේන්ද්‍රීය චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය කියලා අපි ගන්න. ඒතකොට අපිට මේක ලියන්න පුළුවන් ඩෙල්ටා L1 කොටස නිසා. ඩෙල්ටා L1 කොටස නිසා ඇති වෙන එක අපි ලියන්න ඩෙල්ටා B1. ඒක සමානයි mu naught I බෙදීම 2.5 d. එතකොට මෙතන නෝ ඩෙල්ටා L කියන නිසා. mu naught I ඩෙල්ටා L. අපි කලින් සමීකරණය අපි කලින් ඔප්පු කරගත්ත සමීකරණය මේකට දාන්නේ. එතකොට මෙතන අපිට එනවා mu naught I 2.5 d නෙමෙයි. මෙතන අපිට ආව සමීකරණය mu බෙදීම 4.5 I ඩෙල්ටා L sin α බෙදීම 4.5 r වර්ග. එතන මෙතන අපිට මේ I ඩෙල්ටා L බෙදීම 4.5 r වර්ග කියලා දානකොට එතන මේ I ඩෙල්ටා L sin α. එතන මෙතන අපි මේ ඩෙල්ටා L1 කොටස නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ඩෙල්ටා L1 කොටස නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා B1 කියන එක නා සමානයි I ඩෙල්ටා L1 sin α කියලා කියන්නේ sin 90. ඒකට හේතුව තමයි මේ අපි මේ දැන් මෙයාට දෙන ස්පර්ශකය මේ එක් දිගට අදින ස්පර්ශක ඩෙල්ටා L1 ඩෙල්ටා L2 අපි දන්නවා වෘත්තයේ පක්ෂයේ අදින ස්පර්ශකයයි මේ අරයයි අතර කෝණය 90යි. ඒ නිසා මේ හැම එකටම අදින ස්පර්ශකයේ මේ හැම එකටම අදින ස්පර්ශකයයි අරයයි අතර කෝණය 90යි. ඒක නිසා α කියන එක 90ක් වෙනවා. ඒතකොට අපි මෙතන එනවා මේ බෙදීම r වර්ග වැඩි කිරීම mu බෙදීම 4යි mu බෙදීම 4යි. තමයි සමීකරණය. ඒතකොට අපිට මේක දාන්න පුළුවන් මේ හැම එකටම ඩෙල්ටා B2 ඒ කියන්නේ ඩෙල්ටා L2 කොටස නිසා ඩෙල්ටා L2 කොටස නිසා ඇති වෙන එක බෙදීම r වර්ග mu බෙදීම 4.5 ඩෙල්ටා B2 නිසා ඇති වෙන එක I ඩෙල්ටා L2 3 නිසා ඇති වෙන එක I ඩෙල්ටා L3 බෙදීම r වර්ග වැඩි කිරීම mu බෙදීම 4.5 sin 90 කියන්නේ එකක් නිසා අපි එක කියලා දානවා. එතකොට අපිට මෙතනින් පුළුවන් මේ ටික ඔක්කොම එකතු කරන්න. මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ අවසානයේදී අපිට පුළුවන් ලියන්න මේ දැන් n වෙනකම් ලියලි වෙරලා මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ එන්නේ මේ ඔක්කොම ටික එකතු කරාට පස්සේ එන්නේ ඩෙල්ටා B1 ඩෙල්ටා B2 ඩෙල්ටා B3 එහෙම අපි එකතු කරගෙන ගියාට පස්සේ අපිට එනවා B සමානයි mu බෙදීම 4.5 I ඩෙල්ටා L1 බෙදීම r වර්ග I ඩෙල්ටා L2 බෙදීම r වර්ග I ඩෙල්ටා L3 බෙදීම r. ඔහොම එනවා දිගටම. ඊට පස්සේ අපිට මේ ටික අපිට ගන්න පුළුවන් පොදු mu බෙදීම 4.5 r වර්ග. ආයෙත් එළියට ගත්ත පස්සේ අපිට එන්නේ මෙතන ඩෙල්ටා L1 එහෙම එන්නේ. ඩෙල්ටා L1 ඩෙල්ටා L2 කියලා ඔය දිගවල ටික එකතු වෙනවා. ඒ කියන්නේ මේ කුඩා දිගවල ටික එකතු වෙනවා. එතකොට අවසානයේදී අපිට වෙන්නේ මේවට ඔප්පු කරලා බලන්න පුළුවන් මේ ඔක්කොංගෙම එකතු වෙන්නේ. මේ දිගේ මේ ඔක්කොම ඩෙල්ටා L වල එකතු වෙන්නේ. ඩෙල්ටා L n වෙනකම් එකතු වෙන්නේ. එතකොට එකතු වෙන නිසා අපිට ලියන්න පුළුවන් mu බෙදීම 4.5 I බෙදීම r වර්ග. එතකොට ඩෙල්ටා L1 මේ ඔක්කොංගෙම එකතුව කියලා කියන්නේ මේ පරිධියට සමානයි 2πr වලට සමානයි. එතකොට 2πr වලට සමාන නිසා මේට r එකක් කැපුණා. ඊට පස්සේ 5 වලට 5 කැපුණා. දෙකට ගන්න. එතකොට mu I බෙදීම 2i r තමයි. එතකොට mu I බෙදීම 2i r තමයි මේ කේන්ද්‍රයේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. එතකොට ඒක නිසා අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. අනිත් දෙකෙන් අපිට ඔප්පු කරන්න බෑ. මේක අපිට මේ විදිහට අරගෙන ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරන විදිය බලන්න පුළුවන් කොහොමද එන්නේ. ඒකනේ මේ සමීකරණය මතක තියාගත්තා නම් හරි මේ සමීකරණය තමයි අපිට ඉස්සරහට ඕන ගණන් හදන්න. එතකොට තව එකක් තියෙනවා අපිට මේකෙදි දැනගන්න ඕන එකක්. ඒක තමයි දැන් අපි ගත්තේ මෙයාගේ මේ සම්පූර්ණ වෘත්තය නිසා ඇති වෙන මේ සම්පූර්ණ වෘත්තය නිසා මෙයාගේ කේන්ද්‍රයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය තමයි B කියන එයා තමයි B සමානයි mu naught I බෙදීම 2ir කියලා. එතන මේකෙන් අර්ධයක් තිබ්බා. එතකොට මේ වෘත්තයෙන් අර්ධයක් තිබ්බා. ඒ කියන්නේ මේ වගේ වෘත්තයක් තිබ්බා. මේ වගේ වෘත්තයෙන් භාගයක් තිබ්බා. මේ වෘත්තයෙන් භාගය නිසා මේ කේන්ද්‍රයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේකෙන් භාගයයි. හරිද? එතකොට සම්පූර්ණ වෘත්තය නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය mu naught I බෙදීම 2ir නම් මේ වෘත්තයෙන් කොටසක් තිබ්බොත් එහෙම ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපි අනුපාතයෙන් අනුව ගන්නවා. ඒ කියන්නේ 2.5 කෝණයකට මේ සම්පූර්ණ වෘත්තය කියලා කියන්නේ 2.5. සම්පූර්ණ වෘත්තය කියලා කියන්නේ 2.5 කෝණයනේ. 2.5 කෝණයට ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය 2 mu naught I බෙදීම 2ir නම් 1 රේඩියන් 1 කෝණයකට ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය mu naught බෙදීම මේක 2.5 වලින් බෙදෙනවා. ඒතර අපි 1 රේඩියන් කියන්නේ 1 රේඩියන් දිගකට. ඒ කියන්නේ 1 රේඩියන් කියලා කියන්නේ 1 රේඩියන් වලට අදාළ ඡාප කොටස විසින් ඇති කරන චුම්බක ක්ෂේත්‍ර විශාලය mu naught 2ir mu naught බෙදීම 2ir වලට I බෙදීම 2.5. ඒතර අපිට ඒක නිසා මේකෙන් ලියන්න පුළුවන් මෙහෙම. අපි මේක ගණන් හදනකොට අපි කතා කරනවා
ඒතර අපි කියමුකෝ මේ වෘත්තයෙන් භාගයක් කියලා අපි සලකන්නේ. වෘත්තයෙන් භාගයක් කියලා කියන්නේ කෝණය 2.5. 2.5 නෙමෙයි 5. 2.5 කියලා කියන්නේ 360 නේ. ඒතර වෘත්තයෙන් භාගය කියන්නේ අංශක 180. 180 කියලා කියන්නේ 5. ඒතර 5 කෝණයකට අදාළයි. වෘත්තයෙන් භාගයක් තියෙනවා නම් ඒක නිසා ඇති වෙන කේන්ද්‍රය තුන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය එන්නේ මේ එකයි රේඩියන් වලට මෙච්චර නම් 5 රේඩියන් වලට. ඒතකොට 180 කියලා කියන්නේ 5 රේඩියන්. 5 රේඩියන් වලට ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය මේක වැඩි කරන්න ඕනේ μ0 බෙදීම 2r i බෙදීම 2.5 වැඩි කරන්න ඕනේ 5. ඒතර එකයි රේඩියන් වලට එච්චර අවිරෝ නම් 5 රේඩියන් වලට. ඒ කියන්නේ 180 කොටස වෘත්තයෙන් භාගයකට ඇති වෙන භාගයක් නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය මෙහෙම අපිට හොයන්න පුළුවන්. එතකොට මෙතන 5 කපල ගියාට පස්සේ μ0යි 2r μ0යි බෙදීම 2r වැඩි කිරීම භාගය. එතකොට මේකෙන් භාගය තමයි එන්නේ. එතකොට අපිට ඒ වගේ කෝණය අනුව අපිට හොයන්න පුළුවන්. එතන මෙයාගේ හතරෙන් එකක් තිබ්බනම්. එතකොට මෙයාගේ හතරෙන් එකක් තිබ්බනම්. එතකොට මේ වෘත්තයෙන් හතරෙන් එකක් තිබ්බනම් චුම්බක ක්ෂේත්‍රය මේ වෘත්තයෙන් හතරෙන් එකක් තිබ්බනම් එතකොට එන්නේ μ0යි බෙදීම 2r වලින් හතරෙන් එකක්. ඒක නිසා වෘත්තයේ ඒ අපිට දීලා තියෙන රූප සටහනේ තියෙන වෘත්තයේ කොටස අනුව චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය හොයන්න ඕන අපි අනුපාත. ඊළඟට අපි කතා කරන්නේ විද්‍යුත් ධාරාවක් ගලා යන දිගු පරිනාලිකාවක අක්ෂය මත පිටි ලක්ෂක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය. දැන් අපි කතා කරන්නේ පරිනාලිකාව. පරිනාලිකාව කියන්නේ මේක දඟරය. මේ වගේ අපි කියන සන්නායකයක් කරා ධාරාවක් යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක නිසා සන්නායකයේ හැඩය අනුව ඇති වෙන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය වෙනස් වෙනවා. අපි දැන් කතා කර කොටස් තුනටම වඩා වෙනස් කොටසක් තියෙන චුම්බක ක්ෂේත්‍ර දිගු පරිනාලිකාවක අක්ෂය මත පිටි ලක්ෂක චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය හඳුන්වලා අපි දැන් හොයන්නේ. ඊළඟ මේකේ පරිනාලිකාව කියලා කියන්නේ දඟරයක් ඇත්තටම මේ දඟරය හරහා චුම්බක ධාරාවක් යනකොට ඒ ධාරාව නිසා චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රය කොහොමද පරිනාලිකාව තුල ඇති වෙන්නේ කියලා බලන්නේ. ඒතර මේ වගේ අපිට රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ මේ කොටස් වල ධාරාව උඩට යන්නේ. ඊළඟට තමයි ධාරාව යන්නේ. එතකොට අපිට ඒ කියන්නේ මේකෙන් එළිය තියෙනවා. ඒ කියන්නේ අපිට තලයෙන් එළිය තියෙන. දැන් පරිනාලිකාව ත්‍රිමාන නිසා මේ එළිය තියෙන කොටස අපි ගත්තට පස්සේ ඒ කොටස නිසා ඒ කොටසේ ධාරාව යන්නේ එළියට උඩට යන්නේ. එතකොට මේ ඇතුලේ තියෙන කොටස, ඒ කියන්නේ පිටිපස්සේ තියෙන කොටස නිසා ධාරාව යන්නේ පල්ලෙහාට. මෙහෙම රවුමක් ගත්තොත් මේ රවුමේ මේ පැත්තෙන් ඉහළට ධාරාව යනවා, මේ පැත්තෙන් පල්ලෙහාට ධාරාව යනවා. එතකොට අපි සලකනකොට එතකොට අපිට ලියන්න පුළුවන් මේ එළියේ තියෙන කොටස ගත්තට පස්සේ එළියේ තියෙන කොටස නිසා ධාරාව යන්නේ මේ පැත්තට. මෙහෙම තමයි යන්නේ ධාරාව. මේ චුම්බක ක්ෂේත්‍ර බල රේඛය ඇති වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ එළියේ තියෙන කොටස නිසා මේ අපි දැන් මේ පරිනාලිකාව එක පුඩුවක් ගත්තොත් එහෙනම් මේ පුඩුවේ එළියේ තියෙන අපි මේ වගේ පරිනාලිකාව ගත්තට පස්සේ මේ පරිනාලිකාවේ මේක පුඩුවක් අපි සලකනවා. එතකොට මේ පුඩුව තියෙන මේ විදිහට. එතකොට මේ පුඩුවේ මේ පැත්තේ ධාරාව උඩට යන්නේ, මේ පැත්තේ ධාරාව පල්ලෙහාට යනවා. එතකොට මේ පැත්තේ යන උඩට යන ධාරාව නිසා මෙහෙම බල රේඛය ඇති වෙනවා. මෙහෙම මෙයා වටේ වෘත්තාකාරව අර අපි කස්රුප්පු නියමයෙන් කතා කරා වගේ බල රේඛය ඇති වෙනවා. ඊට පස්සේ මෙයාගේ පල්ලෙහාට ධාරාව යන නිසා එයාගේ බල රේඛය ඇති වෙන්නේ මේ විදිහට. කස්රුප්පු නියමයෙන් අපි දැම්මට පස්සේ එතකොට මේක ඇති වෙන්නේ මෙහෙම. එයාගේ බල රේඛය මේ විදිහට. එතකොට මේ බල රේඛා දෙකේම සම්ප්‍රයුක්තය අපි ගත්තට පස්සේ එතකොට එළියෙන් තියෙන කොටස් හරහා බල රේඛා යන්නේ මේ විදිහට. එහා පැත්තේ තියෙන එක්කෙනා හරහා පිටිපස්සේ තියෙන කියන්නේ දඟරේ පිටිපස්සේ තියෙන කොටස හරහා බල රේඛා කියන්නේ එයාගේ වටේ බල රේඛා තියෙන මේ විදිහට මෙහෙම. එතකොට මෙයාගේ චුම්බක මෙයාගේ ඇතුලේ ඔය කොටස් දෙකම නිසා එළියේ පුඩුවේ මේ එළියේ තියෙන කොටස නිසා තියෙන බල රේඛා ඇති වෙන්නේ මේ පැත්තට. පුඩුව ඇතුලේ පිටිපස්සේ ධාරාව පල්ලෙහාට යන නිසා ඇති වෙන්නේ ඇතුලට. එතකොට මේ පැත්තේ නිසා ඇති වෙන්නේ ඇතුලට ධාරාව මේ පැත්ත ඒ කියන්නේ ඇතුලේ මේ චුම්බක බල රේඛාව ඇති වෙන්නේ. එතකොට එළිය යන ධාරාව නිසා බල රේඛාව මේ පැත්තට ඇති වෙන්නේ. පිටිපස්සේ කොටස නිසා බල රේඛාව මේ පැත්තට ඇති වෙන්නේ. ඒක නිසා මේ දඟරේ ඉස්සරහා සන්නායකය පිටිපස්ස සන්නායකය ඔය දෙකම නිසා මේ පරිනාලිකාව තුල බල රේඛාව ඇති වෙන්නේ මේ පැත්තට. මේක මේ පැත්තට. ඒක නිසා එළිය ඇති වෙන්නේ අනිත් පැත්තට. ඒක නිසා අපි කියන පරිනාලිකාවක බල රේඛාව ඇති වෙන්නේ මේ විදිහට. කියලා ඇත්තටම මේක සමානයි. මේක අපි ඇත්තටම පස්සේ අපි කතා කරන මේක යට මේක ඇත්තටම සමානයි දණ්ඩ චුම්බකයක බල රේඛාව ඇති වෙන ආකාරයට. දණ්ඩ චුම්බකයක බල රේඛාව ඇති වෙන්නේ මේ විදිහට. දණ්ඩ චුම්බකයකත් මේක එන්නේලා මේක S උනොත් එයාගෙත් අපි කියන්නේ බල රේඛාව ඇති වෙන්නේ මේ විදිහට කියලා. දණ්ඩ චුම්බකයකත් බල රේඛාව ඇති වෙන්නේ මේ විදිහට. අපි කියවනේ යාගේ ඇතුලේ බල රේඛාව තියෙන S වල දැන් එළිය ඇතුලට කිතර ඒ විදිහටම තමයි මෙයාගෙත් බල රේඛාව. ඒක නිසා දණ්ඩ චුම්බකයක බල රේඛාව ඇති වෙන විදිහටම තමයි දණ්ඩ චුම්බකයක බල රේඛාව ඇති වෙන විදිහට තමයි පරිනාලිකාවකත් බල රේඛාව ඇති වෙන්නේ. එතකොට ඒක නිසා එතකොට මේ පරිනාලිකාවේ බල රේඛාව ගන්නකොට එතකොට දණ්ඩ චුම්බකයේ n අග්‍රය කියලා කියන්නේ පරිනාලිකාවේ එතකොට මේක අපිට මේ අග්‍රය n කියලා සලකන්න පුළුවන්, මේ අග්‍රය s කියලා සලකන්න පුළුවන්. ඒ නිසා පරිනාලිකාවල ගණන් හදනකොට අපි
එයාගේ බල රේඛාවල ව්‍යාප්තිය දණ්ඩ චුම්බකයක බල රේඛාවලට සමානයි කියලා උපකල්පනය කරලා හදනකොට අපිට ලේසි ගණන් හදන්න. මම හිතනවා මේකේ බල රේඛා ඇතුළු විදිය ත්‍රිමාන වලට හිතා ගන්න පුළුවන් කොහොමද බල රේඛා මේ රූපේ හොඳට පැහැදිලි කරලා තියෙනවා බල රේඛා ඇති වෙන. ඊට අපි ඊළඟට තියෙන ඉහත රූපයේ දැක්වෙන්නේ විද්‍යුත් ධාරාවේ දිගු පරිනාලිකාව තුළ පිටත චුම්බක ක්ෂේත්‍රයේ ස්වභාවය තුල සහ පිටත මෙම ක්ෂේත්‍රය තුළ දිගු දණ්ඩ චුම්බකයන් නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රයේ සමසමයි. ඒතර කියන්නේ දිගු දණ්ඩ චුම්බකයන් නිසා හටගන්නා චුම්බක ක්ෂේත්‍රයට සමසමයි කියලා කියනවා. ඒතර ඒක තමයි මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන්නේ දැන් අපි කතා කරපු එක තමයි. මේ දීලා තියෙන්නේ. එතකොට මේකේ n මේ පැත්ත s. එතකොට දණ්ඩ චුම්බකයේ ධාරාව මේ විදිහට යනකොට ධාරාව විදිහට යනකොට බල රේඛාව විදිහට තියෙන්නේ මේ රූපය හොඳට පැහැදිලිව පේන. ඒක දණ්ඩ චුම්බකයේ බල රේඛාව තියෙන විදිහට සමානයි. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ පරිනාලිකාව මැදෙහි චුම්බක ක්ෂේත්‍රයේ ඒකාකාරයයි සැලකිය හැකියි. ඒතර අපි සාමාන්‍ය දිගු දණ්ඩ චුම්බකයක් නම් පරිනාලිකාව මැදේ චුම්බක ක්ෂේත්‍රය නියතයි කියලා අපි සැලකනවා. ඒතර අපිට ඒකේ හොයන්න පුළුවන්. ඒතර පරිනාලිකාව මැදේ මේ මැදේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපිට මේ විශාලත්වය අපිට හොයන්න පුළුවන් μ0 ni බෙදී ml කියලා. ඒතර ඒක අපිට ලියන්න පුළුවන් μ0 ni බෙදී ml කියලා. ඒක මෙතන මේ දීලා නැහැ. අපිට ලියන්න පුළුවන් මෙයාගේ මේ දඟරේ තියෙන කොට සංඛ්‍යාව. දඟරේ තියෙන කොට සංඛ්‍යාව මෙයාගේ තියෙන කොට. ඒතකොට මෙයාගේ මේ කේන්ද්‍රය සකස් වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේ පරිනාලිකාවේ මධ්‍ය ලක්ෂය. එතකොට අක්ෂය මත. එතකොට පරිනාලිකාව අක්ෂය කියලා කියන්නේ මේක. අක්ෂයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් μ0 I බෙදීම L කියලා. μ0 I බෙදීම L කියලා. එතකොට අපිට ඒක අපිට ලියනකොට ප්‍රශ්නයක් දෙනවා මෙයාගේ දෙන කොට සංඛ්‍යාව මොකද්ද? ඒ ටික අපි බලා ගන්න ඕනේ. එතකොට මෙයාගේ අපි දැන් ගත්තොත් එහෙම කොට සංඛ්‍යාව එතකොට μ I බෙදීම L කියලා තමයි අපි ලිව්වේ. එතකොට මෙයාගේ කොට සංඛ්‍යාව තියෙනවා n කියලා. ඒතර පරිනාලිකාවේ කොට සංඛ්‍යාව n කියලා දීලා දිනවා නම් පරිනාලිකාවේ කොට n ප්‍රමාණයක් තියෙනවා අපිට ලියන්න පුළුවන් μ ni බෙදීම L තමයි මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය. ඒතර එක පොටක් සාමාන්‍ය පොට n සංඛ්‍යාවක් තියෙන. ඒක නිසා අපි මේකේ μ ni බෙදීම L කියන සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක නිසා පරිනාලිකාවක අක්ෂයේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය පිළිනවා මේ μ ni බෙදීම L කියලා. එතකොට n කියලා කියන්නේ එයාගේ තියෙන පොට ගන්න, L කියලා කියන්නේ මෙයාගේ දිග. මතක තියාගන්න මේ කම්බියේ දිග නෙමෙයි පරිනාලිකාවේ දිග තමයි L කියලා කියන්නේ. L කියලා කියන්නේ පරිනාලිකාවේ දිග. එතකොට අපිට දීලා තිබ්බොත් එහෙනම් මෙයාගේ ඒක දිග ඇති කොට සංඛ්‍යාව සිම්පල් වෙනවා. ඒක දිගක ඇති කොට සංඛ්‍යාව සිම්පල් n නම් අපි ලියන්න පුළුවන්. එතකොට ඒක දිග තියෙන කොට සංඛ්‍යාව කියලා කියන්නේ කැපිටල් n. ඒ කියන්නේ කැපිටල් n බෙදීම තමයි ඔය කියන්නේ. ඒක සිම්පල් n කියලා කියන්නේ කැපිටල් n බෙදීම. ඒක දිග තියෙන කොට සංඛ්‍යාව සිම්පල් n කියලා කියන්නේ ඒක දිග තියෙන කොට සංඛ්‍යාව කියලා කියන්නේ සංඛ්‍යාව කියලා කියන්නේ කැපිටල් n බෙදීම. ඒක නිසා අපිට ඒක සිම්පල් n කියලා කියන්නේ කැපිටල් n බෙදීම නිසා අපි ලියන්න b සමානයි μ n. එතකොට μ n එහෙම ලියන්න පුළුවන්. එතකොට සිම්පල් n කියලා කියන්නේ ඒක දිග තියෙන කොට සංඛ්‍යාව. හරි. අපිට මේ ළඟ කතා කරන්න තියෙන්නේ පරිනාලිකාව කොහොමද චුම්බක ක්ෂේත්‍ර පරිනාලිකාවේ අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය වෙනස් වෙන්නේ කියලා අපි කිව්වා. පරිනාලිකාවේ අක්ෂය මත ලක්ෂයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය μ ni බෙදීම L කියලා. මේක μ නෝට් කියලා ලියන්නත් පුළුවන්. ම ni බෙදීම L. n කියලා කියන්නේ කොට සංඛ්‍යාව, L කියලා කියන්නේ පරිනාලිකාවේ දිග. ඒතර μ නෝට් ni බෙදීම L තමයි චුම්බක ක්ෂේත්‍රයක තියලා තියෙන පරිනාලිකාව කරා ධාරාවක් ගමන් කරනකොට එයාගේ අක්ෂය මත ලක්ෂයක චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය වෙන සමීකරණය. ඒතර අපි ගත්තොත් එහෙනම් මේ දිග මේ තියෙන දිගු පරිනාලිකාවක් මේ පරිනාලිකාවේ අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය වෙනස් වෙන විදිහ. ඒතර මේක අපි මෙතන අපි ගන්න මේ 2b' ඇත්තට මේ 2b' කියලා කියන්නේ b කියන එක කියලා. මේක b වලට සමානයි. එතන මෙතන මේක b බෙදීම 2යි. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේක තමයි අපි μ නෝට් ni බෙදීම L කියලා කිව්වේ මේක. එතකොට සාමාන්‍යයෙන් පරිනාලිකාවේ අක්ෂය මත චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය b කියන එක නා
කොරට වෙනකම්ම නැහැ මේ යම්කිසි ප්‍රමාණයක් වෙනකන් තියෙන. ඊට පස්සේ මේ විදිහට චුම්බක ක්ෂේත්‍ර මේ පරිනාලිකාවේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය මේ විදිහට අඩු වෙනවා. ඒතර මේ විදිහට අඩු වෙනකොට පරිනාලිකාවේ මතක තියාගන්න කෙලවර. ඒතර කෙලවර අක්ෂය මත කෙලවර ලක්ෂණ. ඒතර මේක තමයි අක්ෂය. පරිනාලිකාවේ අක්ෂයේ කෙලවරක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය B බෙදීම දෙකට සමාන වෙනවා. ඒක නිසා දිගටම B වල තියෙන්නේ අවසානයේදී B බෙදීම දෙකට අඩු වෙනවා කෙලවරදී. ඒ නිසා පරිනාලිකාවක අක්ෂයේ කෙලවරේදී චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය B බෙදීම දෙකට සමානයි. එතකොට මෙතන මේ ලක්ෂයේ චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය B බෙදීම දෙකට සමානයි. එතකොට මැද ටිකේ මේක B වලට සමානයි, මේක B බෙදීම දෙකට සමානයි. පරිණාමික අපිට දීලා තියෙන එක. නිසා පරිනාලිකාවක අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය වෙනස් වෙන්නේ මේ විදිහට. අපිට කලින් මම දන්නේ අපි මුලින්ම දුන්න මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලත් මේ වගේ මේකේ මේ හැඩය මේ ප්‍රස්ථාරයේ හැඩය කොහොමද කියලා අහලා තිබ්බා. කොටස් වශයෙන් හරි අහලා තිබ්බ කොහොමද කියලා. ඊට ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ දිගු පරිනාලිකාවක අක්ෂය ඔස්සේ ඇති ලක්ෂ්‍යවල චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය විචලනය වන ආකාරය පරිනාලිකාවකේ දෙකලවර එහි අක්ෂය මත පිට ලක්ෂ දෙකෙහි චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය දල වශයෙන් පරිනාලිකාව මැදෙහි එහි අක්ෂය පිටිපත ලක්ෂ්‍ය චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය අඩක්. ඒ කියන්නේ අර මැද තියෙන ලක්ෂයෙන් අඩක් තමයි දෙකලවර චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය. ඒ කියලා තියෙන මේක තමයි මැද තියෙන අගෙන් අඩක් තමයි කෙලවර චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය. එතකොට මම මේක දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේකේ මම කතා කරා දැන් මුල් අවස්ථාව ඊළඟට තියෙන චුම්බක ක්ෂේත්‍රයක අපි චුම්බක ක්ෂේත්‍රයක තුල තිබූ ධාරාපවත්න සන්නායකයන් මත බලය. ඒතකොට අපි දැන් කතා කරා සන්නායකයක් නිසා එයාට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. සන්නායකයක ධාරාවක් කියනකොට එයාට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ ටික අපි කතා කරා. එතකොට කොහොමද සමීකරණ අපි ගොඩනගන්නේ? පරිනාලිකාවක් කරා චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ඇති වෙන්නේ කොහොමද? ඒ ටික දැන් අපි කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක අපි සන්නායකයක් ධාරාවක් කියන සන්නායකයක් තිබ්බට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ මිසින් ඒ සන්නායකයේ මත බලය තිබෙනවා. අපිට ඊළඟ තියරි කොටස් වල කතා කරන්න තියෙන්නේ ඒක. මම හිතනවා කලින් තියරි කොටස් වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක රිවිෂන් නෝට් එක වගේ තමයි යන්නේ. උනාට මේක රිවිෂන් නෝට් එකක් කරනකොට මේක ගොඩාක් හොඳට තේරුම් ගන්න පුළුවන්. මම ඔක්කොම ටික කියලා දුන්නා මේකට අදාළ වෙනවා. ඔයාලට තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අච්චුපතක් බලලා මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්. අලුත් දෙයක් තව විස්තර සහිතව ඉගෙන ගන්න ඕන නම් අච්චුපතක් බලන්න පුළුවන් මේ වීඩියෝ එකත්. අපි ඊළඟ කොටස එක කතා කරන්නේ සන්නායකයක් මත වූ බල ධාරාවක් පවතින, ඒ චුම්බක ක්ෂේත්‍රය ඇතුළත තිබූ ධාරාවක් පවතින සන්නායකයක් මත වූ